අයිබෝන් හෙට රට යන අතර අද දවසේත් ආරම්භ කරන්නයි සූදානම්. හිතවතුනි අද විශේෂ දවසක් නේ 31 වෙනිදා රාත්‍රිය මේ 2020 වර්ෂය මම හිතන්නේ ඔබට මට අපි හැමෝටම ජීවිතේ මහ පුදුමාකාර අත්දැකීම් එකතු කරපු අවුරුද්දක්. නැවත නිකන් හැරලා බලනකොට ඒක හිතපු ගමන් නිකන් හීනයක් වගේ සමහර වෙලාවට නේ අපිට මේ වසර තුල ලැබුණු අත්දැකීම්. බෙන්දනම් අපි සුපුරුදු විදියටනේ 31 වෙනිදා රාත්‍රිය මේ විදියට ගත කරලා ඊළඟ අවුරුද්දට අපි සුබ පතනවා බොහොම යහපත් විදියට. මේ අවුරුද්ද ආරම්භයේදීත් අපි මේ විදියට තමයි නේ එකිනෙකා සුබ පතා ගත්ත බොහොම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න බොහොම සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට. නමුත් වර්ෂ අතරතුර අපිට අපේ ජීවිත වලට විවිධ අත්දැකීම් විශේෂයෙන්ම මේ COVID-19 වෛරස ව්‍යාප්තියත් එක්ක අපි නොසිතූ අත්දැකීම් ප්‍රමාණයක් අපේ ජීවිතවලට ලැබුණා. අපිට විතරක් නෙමෙයි අපේ රටට සමාජයට විතරක් නෙමෙයි මුළු ලෝකයටම. අපිට මේ 31 වෙනිදා රාත්‍රිය ගත කළා නැවත අලුත් අවුරුද්දකට පාන ගන්නේ මේ අත්දැකීම් වල කිසියම් බරකුත් එක්ක ඒක කාටවත් නෑ කියන්න බෑ. ඒ කියන්නේ අනිත් අවුරුදු වලට වැඩිය පොඩි වෙනසක් මේ 31 වෙනිදා රාත්‍රියේ ඔබ මට අපිට තිබෙනවා. අපි අන්න ඒ ගැන අද දවසේ සාකච්ඡා කරනවා. හෙට රට යන අත තුල ඇත්තටම හෙට දවසේ කියන්නේ එළඹෙන 2021 නව වසරේ අපි කොහොමද මේ අභියෝග ජයගන්නේ? අපි පැහැදිලිව මොනවද අපිට තිබෙන අභියෝග, මොනවද අපිට තිබෙන ප්‍රශ්න, අපි කොහොමද ඒවා තේරුම් ගන්නේ, අපි කොහොමද ඒවා විග්‍රහ කරගන්නේ සහ අපි කොහොමද ඒවා විසඳන්නේ? අන්නේ ඇත්තට මුණ දෙමින් අද දවසේ අපි සාකච්ඡා කරමු අපේ සුපුරුදු සාකච්ඡාව. අදත් අපි බොහොම ගෞරවයෙන් අපේ මේ සාකච්ඡාවට ආරාධනා කරා අපේ ගරු සභාපතිතුමාට ශාන් වික්‍රමසිංහ මැතිතුමාට ගරු සභාපතිතුමනි ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව. ඒ වගේම අද දවසේ අපි බොහොම විශේෂයෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා ජනක එදිරිසිංහ මහතාට ඔබතුමාවත් ආයුබෝවන් කියලා පිළිගන්න අපේ හෙට රට යන අතට මෙතුමා මේ අපේ විෂය පිළිබඳ දක්වන දැනුම අත්දැකීම් බොහෝ වටිනවා අපේ මේ සාකච්ඡාවට අපි ඉදිරියේදී කතා කරමු ජනක එදිරිසිංහ මැතිතුමාත් සමග. ඒ වගේම අදත් ඉන්නවා අපේ නීතිඥතුමා නීතිඥ සුදත් ජයසුන්දර මහතා. නීතිඥතුමනි ආයුබෝවන්. ඒ වගේම මාධ්‍යවේදී රිස්වි මහරුෆ් මහත්මයාට අද දවසේත් අපි ආරාධනා කරා ඔබතුමාවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මේ තමයි අද දවසේ අපේ සාකච්ඡා සභාව. අපි කතා කරමු 31 වෙනිදා රාත්‍රියේ කතා කළ යුතු දේවල් ගැන. ඔබේ ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. ඒක නත් බොහොමත්ම ස්තුතියි. අපි මේක නත් මේ සාකච්ඡා සභාව තුළ මතු කරගන්න උත්සාහ කරනවා ඉඩ ලැබෙන වෙලාවත් අනුව. ගරු සභාපතිතුමනි. අද බොහොම විශේෂ දවසක්. බොහොම වටින වැදගත් සාකච්ඡා සභාවක් අපි ළඟ තියෙනවා. ඒ නිසාම අපි මොන වගේ තැනකින් අද දවසේ අපේ සාකච්ඡාව ආරම්භ කරන්න ඕන සභාපතිතුමනි විශේෂයෙන්ම අලුත් අවුරුද්දකට නව වසරකට යන්න තියෙන මොහොතක හැමෝම ඒ සඳහා සූදානම් වන මොහොතක අපි කොහොමද මේ ගෙවුණු අවුරුද්දෙන් මේ ගෙවී යන අවුරුද්දෙන් මේ පාඩම් ටික ඉගෙන ගන්න? කොහොමද අපි හැරිලා බැලුවොතින් අපිට මොනවද කතා කරන්න ඉතුරු වෙන්නේ කරු සභාපතිතුමනි? මොන වගේ තැනකින්ද ඔබතුමා අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්නේ? අපි මුලින් හිටන් පටන් ගමු. ඔය පාඩම් ඉගෙන ගත්තද දන්නේ නැහැ. තාම මහජනයා හැසිරෙන හැටියට කොහොමද පාඩම් ඉගෙන ගන්නේ? මේක වැඩිවීමක් නේ අඩුවීමක් වෙන්න බෑනේ. ඉතින් වැඩි වෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් ඇති නේද? බලධාරීන් පෙරදි උපදෙස් දීලා පෙරදි උපදෙස් කරන මහජනට ගාණක් නැහැ. ඒ වගේ ප්‍රශ්නකුත් තියෙනවා. මම හිතන්නේ මුලින් ඉඳන්ම පටන් ගමු. මාර්තු මාසෙනේ උනේ. අපි කියන්නේ මෙහෙම එකක් තියෙනවා සවතුනේ. කියන්නේ අපි දැන් ගිය අවුරුද්ද පටන් ගන්නකොට දැන් මේකේ ලෝකේ කිසියම් අත්දැකීම් ටිකක් මේකේ තියෙනවානේ මුල් අවස්ථාව. හැබැයි අපි ඒ කාලේ එහෙම හිතුවේ නෑනේ. අපි හිතුවා නිකන් මේක මේ බටහිර රටවල් වලට එහෙම රටවල් සීත රටවල් වලට මේක එතනින් සීමා වෙයි. අපි ටිකක් සමගයට ආසන්න රටවල් රස්නේ රටවල් අපිට ඒ තරම් ගැටලුවක් මේකේ නැති වෙයි. ඒ වගේ විවිධ අපේ විශ්වාසයන් ටිකක් තිබ්බනේ. හැබැයි මේ කොරෝනා මේ ගොඩක් අපේ විශ්වාසයන් බොරු කරලා තියෙනවා නේද මේ වෙලාවේ? ඒක අපි විශ්වාස කරපු දේ අපි අනුවනේ. අපි හිතුවා කොරෝනා වලින් මේක වෙයි කියලා. බටහිර රටවල් වලින් එක ඒවා කිව්වා. උෂ්ණත්වය ගැන කිව්වා. එච්චර මැරෙන එකක් නෑ කිව්වා. අපි යුක්තියම කිස් කෙරුවා. යන්න කියලා ගුවන්විදුලි මුකුත් නෑ කියලා. නමුත් අපි දිහා බැලුවේ නෑනේ. ඒකනේ උනේ. අන්තිමේදී මේක ලොකු ව්‍යාපාරයක් වුණා. කොරෝනා වෛරස් දැන් ප්‍රෝටීන් එක වෙනස් වෙලා එනවා. අර විදිහට එනවා. ප්‍රශ්නයක් කියලා නෑනේ. තාම උත්තරයක් නැති ප්‍රශ්න. උත්තරයක් නෑ. මේක බෞද්ධ ආගමේ හැටියට ඉතින් මේ වගේ දේවලුත් වෙනවා. ඒ කියන්නේ සමහර රටවල්
අයිති ලෙස හම්බ කරපු විදිහට ඒ විදිහට ඒ වගේ තියෙනවානේ. ධම්මෙන් දැක්ක ඊයේ පෙරේදී වුහාන් රටේ කති ගාන කෙනෙක් අල්ලගෙන දාලා හිරේ. එයා තමයි කිව්වේ කියලා. හරි මාධ්‍යවේදී. කියුබගත් වැරද්දක් බවට පත් වෙනවා අන්තිමට. ඔව් අන්තිමට. හොඳයි. අපි කතා කරමු මේ සියලු දේවල් ගැන අද දවසේ කතා කරමු අපිට ඉඩ ලැබෙන විදිහට අද මේ සාකච්ඡාව තමයි ඊළඟට ඔබ වෙන්න කැමති අපේ ජනක එදිරිසිංහ මහත්මයා වෙත පහුගිය අවුරුද්ද නැත්නම් මේ ගෙවෙමින් පවතින අවුරුද්ද අර මම මුලින්ම සඳහන් කරා වගේ එදිරිසිංහ මහත්මයානේ දැන් අපිට විවිධාකාර අත්දැකීම් ඇත්තටමනේ ලැබුණ අවුරුද්දක්. ඒක පැත්තකින් ආණ්ඩුවත් වෙනස් වෙච්ච අවුරුද්දක් රටේ නායකත්වයේ පව වෙනස් වෙච්ච අවුරුද්දක්. අනිත් පැත්තෙන් අපි හැබැයි වැඩි කාලයක් මේ අවුරුද්ද මේ රෝගයත් එක්ක අපිට හැප්පෙන්න සිද්ධ වුණා. ආපසු හැරලා බලනකොට මොනවද කියන්න තියෙන මොනවද කියන්න හිතෙන්නේ ඇත්තටම? ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ වික්‍රමසිංහ මහත්මයා බොහොම ලස්සනට ධර්මතාවය ගැන මෙතෙන්ට ගෙනාපු එක. ඇත්තටම අපි ගොඩාක් දේවල් ගැන ලොකු විශ්ලේෂණ වලට යන්න පුළුවන්. හැබැයි මෙතන තියෙනවා ධර්මතාවයක්. ඒ තමයි අර කියපු විදිහටම මේ පාලන තන්ත්‍රයේත් නොයෙකුත් වැරදි විදිහට හැසිරෙන කවුරුණත් මම වුණා. ඒකේ ඵල විපාක ලැබෙනවා. ඒක නිසා දැන් අපි ගිය දේ ගැන බලලා ඒ ගැන පසුතැවිලි වෙන්නවත් සන්තෝෂ වෙන්නවත් නෙමෙයි. අපි කොහොමද මේ ඊළඟ වර්ෂය අද රැට උදා වෙනකොට අපි කොහොමද ඒකට ලැහැස්ති වෙන්නේ කියන එකයි මම හිතන්නේ අපේ ෆෝකස් එක තියෙන්න ඕනේ. එහෙම කියනකොට හරිම පහසුයි මහත්තයෝ මේක බේරගන්න. ඒ තමයි අපේ බුදුජානන් වහන්සේ දේශනා කර පරිදි පංච සීලය පිහිටවමු. සීලම දෙනා. හරි ආගමක් ભેදයක් මුකුත් නැතුව ඒ පස් පවින් වැළකීලා ඉන්න අදිෂ්ඨාන කරගත්තොත් මේකේ අගමුල බලන්න දෙයක් නැහැ. බොහෝම ලස්සන ගමනක් ආරම්භ කරගෙන ඒ ගමන යන්න පුළුවන්. ඒ පංචශීලයට තව එකක් මම එක්කාසු කරනවා. ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. එහෙම පංචශීලයේ පිහිටලා ඉන්නවනම් වික්‍රමසිංහ මහත්තයා ලද දෙයින් සතුටු වීම ඔටෝමැටික්. නිකම්ම එන ඒක සාධකයක්. ඉතින් මං හිතන්නේ ඒ පැත්තටයි වැඩිපුර අපි සීලම දෙනා යොමු වෙන්න ඕනේ. එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන එක නෙමේ යුතුයකම. අපිම අතුලාන්තය සකස් කරගෙන යනකොට ඒක නිකම්ම ඉබේම සකස් වෙනවා. මේ අපි මේ මොහොතේ අත්දකින අභියෝග වලට හොඳම උත්තරය තියෙන්නේ අපේ දහම තුළ පංචශීලයේ සහ ලද දෙයින් සතුටු වීම. අර පංචශීලය ආරක්ෂා කරනවා නම් කෙලින්ම අපි අරතනට එනවා කියන එක ඔබතුමා කියන්නේ. හොඳයි. අලුත් අවුරුද්ද පටන් ගන්න හොඳ අධිෂ්ඨානයක් නේ. ඔබතුමා අපිට කියලා දෙන්න අපි කතා කරමු මේ දේවල් ගැන. අපේ මේ රිසි මහත්මයාත් ඉන්නේ මම හිතන්නේ ඒ ආගම තුලත් කොහොමද අපි අලුත් අවුරුද්දට මුහුණ දෙන්න කියන කාරණා අපිට කතා කරගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා මම යමු වෙනවා අපේ නීතිඥතුමා වෙත සුදත් ජයසුන්දර මහතාට. කොතෙන්ද අපි පටන් ගන්නේ? ඒ කියන්නේ අර අපේ ගරු සභාපතිතුමත් අපේ දිල්සිංහ මහත්මයා කිව්වා වගේම නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ඕන පාඩම් ටික. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ අපේ ගරු සභාපතිතුමත් නිතර කියනවා වගේ අපි මේ පාඩම් ඉගෙනගෙන තියෙනවා. නේ අපි රටක් විදියට සමාජයක් විදියට ප්‍රශ්න එන්න පුළුවන් ගැටලු වෙන්න පුළුවන්. හැබැයි අපි හරි දක්ෂයි ප්‍රශ්න උඩින් පැනලා යන්න. නැත්නම් ප්‍රශ්න වටෙන් යන්න. නේ ඒක විසඳලා එතනින් එහාට යනවට වැඩිය අපේ අතීත අත්දැකීම් ටිකක් එහෙම. හැබැයි දැන් මේක අපිට ඉස්සරහා තියෙන ලොකු අභියෝගයක්. අපිට මෙහෙම පැන නේ කොරෝනා රවට්ටල අපිට යන්න බැරි වෙයි. ඒ නිසා මෙතන නිශ්චිතව විසඳ ගන්න ඕන කාරණේකුත් තියෙනවා. කොතෙන්ද පටන් ගන්න යන්නේ? පටන් ගන්න මම හිතන්නේ අපේ සභාපතිතුමාට අපේ ජනක එදිරිසිංහ මහත්තයාටත් මම ඇත්තටම කෘතඥ වෙන්න ඕනේ. මොකද මේ ගත්ත මේ ආරම්භය කොතනින්ද කියන එක. දැන් චාමික මහත්තයා අපි ගත්තොත් එහෙම මේ ප්‍රවේශය දැන් අපේ සභාපතිතුමා කිව්වේ ආර්ය පරිශ්‍රම සහ අතුලාන්තයේ අපි වෙන වැඩ කරන්න ගිහිල්ලා සූරා කෑමේ ප්‍රතිපත්තියට ගිහිල්ලා මේකෙන් වෙච්ච දෙයක් හැටියට තමයි ඒ කියන්නේ පරිසරය ආර්ථිකය
උමතු ලෙස ඒතන්ට ගිහිල්ලා සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් ගිහිල්ලා කොහොමද ආද ව්‍යසනයකට පත් වෙලා තියෙන්නේ කියන කතාව. ඒ අතර වාරයේදී දැන් ඖෂධ සම්බන්ධවත් අපිට එතනට එන්න වෙයි පසු කාලීනව කොහොමද මේ කොවිඩ් එක සම්බන්ධයෙන් ওই ඖෂධ හසුරවන්නන් විසින් කරන්න යන මේ උඩර වැටිත් අපි මේ ගැන ටිකක් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඉදිරිසිංහ මහත්මයා කිව්වා වගේ ඇත්තටම පංචශීලයේ පිහිටවීම ගැන. දැන් ඔයකට අමතරව අපි කියන එකක් තමයි සභාපතිතුමත් මහත් එක්ක එකඟ අපේ රට තමයි මම හිතන්නේ වැඩියෙන් බණ කියන රට. හැබැයි කවුත් ඒ බණ අහනවාද හරියට පිළිපදිනවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හා සමානව ගත්තොත් එimhe අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි දන්නවා. දැන් එතනදී අනිත්‍යතාවය කියන එක තමයි මෙතන මෙනෙහි කළ යුත්තේ. අනිත්‍ය මේක දුක කියනකොට අපි කියන්නේ දුකක් කියන එක. ඒ කියන්නේ අපි කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ කියන එකනේ. ඒ දුකට තව අර්ථකථනයක් හැටියට කියන්නේ සෑහීමකටපත් නොවීම. හැමදාම තව දෙයක් කරගන්න යනවා. ඒ අනිත්‍යතාවය නිසා ඔබතුමත් දන්නවා අනිත්‍යතාවය නිසා තමයි ඒක රැඳෙන්න බෑ. අනිත් පැත්තට තමයි. ඒක අනිත් පැත්තට අපි යන්නේ. එතකොට ඒක කාටවත් හසුරවන්න බෑ. දෙවි කෙනෙකුටත් කාටවත් හසුරවන්න බෑ. අපේ ධර්මතාවය අනුව බෞද්ධ ආගමිකයට අපේ තියෙන ව්‍යායාමේ නම් ඒ තමුන් මේක කරගත යුතුයි කියන්නේ. ඒ කියන්නේ තමුන් එතන ශික්ෂණයක් ඇති කරගෙන ඒ ධාර්මිකතාවය තුලින් අපි එතනට එන්න ඕනේ කියන එක. ඉතින් ඊට අමතරව කියන දේවල් නම් ගොඩක් තියෙනවා. කොහොමද අවුරුද්ද පටන් ගත්තේ? අද වෙනකොට මොනවද වෙලා තියෙන්නේ කියලා දේශපාලන වශයෙන් ගත්තාත් එකයි ඉස්ලාම් අපි අර කෘතවේදී වෙන්න ඕනේ කියලා මම කියන්නේ මගේ කෘතඥතාවයේ සභාපතිතුමාටයි අපේ ජනක මහත්තයා ඉදිරිසිංහ මහත්මයාට කියලා. ඒ වගේම අපි කෘතගුණයෙන් අපි සිහිපත් කළා සලකන්න ඕනේ කාටද දන්නවද? අපේ නක්ෂත්‍රකරුවන්ට ගිය අවුරුද්දේ මුලදී කිව්වේ කොහොමද? මේ අවුරුද්ද තරම් සුපරි අවුරුද්දක් නැහැ කිව්වා. අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක දැන් පැණියෙන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. පැණි. කිරිත් නැහැ දැන් පැණියෙන් තමයි අපිට ඉන්නේ වෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ මම කාලේ ඊට වඩා ගන්න ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියන එක. මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න මට නම් පේන්නේ නැහැ ඇත්තට. චාමික මහත්මයා. හෙට රට යන හතක් නම් බොහොම ටික අඳුරේ තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. බලමුකෝ අපි. අනිත් මාතෘත් කියයි. දකින්න දේ නම් එහෙමයි. හෙට රට යන අත ඒ තරම් හෙටක් නෑ වගේ ඒක. හෙටක් නම් නෑ වගේ. බලමු අපි කතා කරමු. ඊළඟට අපේ මාධ්‍යවේදී රෙස්වේ මහරුෆ් මහත්මයා ඔබතුමා එන දෙවෙනි දවසද අපේ හෙට රට යන අතට ගිය පාර කොහොමද ප්‍රචාරය එහෙම ඇති මං හිතන්නේ. ඇත්ත වශයෙන්ම අනුරාධපුරේ විතරක් නෙවෙයි නුවර දිස්ත්‍රික්කෙත් ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කෙත් මට කතා කරලා දැන් අනුරාධපුරේ මාස්ක් නැත්තම් මට කෝල් කරලා කියනවා පොඩ්ඩක් මේ අවල් කඩේ මාස්ක් නැහැ පොඩ්ඩක් කියන්නකෝ කියලා එහෙම. ඒකම මැදවච්චියේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ ප්‍රශ්නයක් ඇති වෙලා කතා කරලා කිව්වා මේ හෙට රට අතර මේක අනිවාර්යෙන් ඕගොල්ලන් කතා කරන ඕන ප්‍රශ්නයක් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඒකාධිපති ශූරයෙන් මේ කඩවල් 49ක් එයා සීල් කරන්න යනවා කියලා. ඉතින් ඒකට යන්න යනකොට කොහොම හරි පොලිසියෙන් එයාව නතර කරලා අනාගතේ අපි ඒක විෂුවල් වලින්ම දෙන්න පුළුවන් පෙන්වන්න පුළුවන් වෙයි. ඇත්ත වශයෙන්ම ඒ විතරක් නෙවෙයි එහෙ ඉන්න තවත් ව්‍යාපාරික මහත්තයෙක් එයා තමයි යාට කියලාත් තියෙන්නේ මට ස්තුතිවන්ත වුණා මේ ප්‍රෝග්‍රෑම් එකට අපේ සභාපතිතුමනි මේ දැන් මේ දේශපාලනත්වයෝ කියනවා මිනිස්සු බලන්නේ නැහැ කිව්වා. මේක සුගත් මහත්තයත් මට කලින් කිව්වා. දැන් බලන්නේ මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කිව්වා. ඒ කියන්නේ මොකද ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ දේශපාලනත්වයෝ නිකම් ඒ කියන්නේ මේ චිත්‍රපට පෙන්වනවා කියලා කියන්නේ. අපි ඒවට ආය අහුවෙන්නේ නැහැ කියලා මේ වගේ ප්‍රෝග්‍රෑම් අනිවාර්යෙන් ඉදිරියට ගෙනියන්න කියලා ඔබතුමාටත් ඊටාම ස්තුතිවන්තව කතා කරා මිනිස්සු. ඒක මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඔබතුමාටත් සුගත් මහත්තයා ඇතුළු කණ්ඩායමටත් ඒගොල්ලන් ප්‍රශංසා කරා. එහෙම තියෙන ඒක තමයි ප්‍රතිචාරය. හොඳයි අපි කතා කරමු නේ අපිට කතා කළ යුතු කාරණා ගණනාවක් තියෙනවා අපේ සාකච්ඡාව ඇතුලේ. ඔව් ජනතාව විදිහට අපි ඉතින් එහෙම හිතනවා නේ. අපි ඊළඟ පාර නම් රැවටෙන්නේ නැහැ කියලා ඉතින් හැබැයි අපි ගිහිල්ලා රතිරේ ගහනවා. ඉතින් ඒ පරණ සුපුරුදු විදිහට. දාම වෙන කතාවනේ. බලමු මේ පාර හරිනේ. ඒ කියන්නේ කොහොමද අපි වෙනස් වෙන්න ඕන? අතන අපි කතා කරන්න ඕනේ. ඒ ගැන තමයි අපි කොහොමද මිනිස්සු විදිහට වෙනස් වෙන්න ඕනේ ඊළඟ අවුරුද්දේ. අඩුම ගානේ ඒ කියන්නේ වෙනස් වෙන්න ඉඩක් තියාගෙන අපි ජීවත් වෙන්න ඕන නේද? අපි නිකන් නේ අපි වෙනස් වෙන්නේ නැහැ නේ කාටවත් එහෙම වෙනස් කරන්න බෑ අපිට කොරෝනා බල කළා කියනවනේ නේද තුමුනේ උඹලා වෙනස් වෙන්න නේ අපි වෙනස් වෙන්න ඉඩක් තියාගෙන නේද අපි ජීවත් වෙන්න අපි ඒව ගැන කතා කරමු සවතුනේ අපි ඊළඟට මේ අපි සියලුම මගේ ගෞරවනීය ආරාධනෙට ආරාධනා කරනවා මේ අපේ අතරමැදි සාකච්ඡා ස්වරූපයෙන් මේ අපේ වැඩසටහන ක්‍රියාත්මක කරමු ඒතකොට අපිට කොහොම සරලව මේ දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන හින්දා සවතුනර අපේ එසුමාත්ම සඳහන් කරේ මේ ජනතාවගේ පැත්තෙන් කතා කරන වැඩසටහනක් කියනවා දැන් අපි කරු සභාපතිතුමානේ ඒ කාලේ ඉඳන් උත්සාහ කරේ මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් තමයි මිනිස්සුන්ට නම් හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා
අවුරුද්දක් ඉවර වෙලා අවුරුද්දක් පටන් ගන්න යන වෙලාවේ අර වෙනද වගේ සුබ ප්‍රාර්ථනා විතරක් ඉතින් හරියන්නේ නැහැ දැන් මේ වෙලාවේ. ආර්ථික වශයෙන් වේවා, ළමයින්ගේ අධ්‍යාපනය වශයෙන් වේවා, සෞඛ්‍ය පිළිබඳ තියෙන විශ්වාසය හෝබිය පැත්තෙන් වේවා හැම පැත්තෙම මිනිස්සු ලොකු ප්‍රශ්නක ඉන්නේ. මේකට කොහොමද අපි උත්තර හොයන්නේ? දැන් විශේෂයෙන්ම සහෝදරන් මම ඒකත් පොඩ්ඩක් අපි කතා කරගෙන යන් ඊළඟ වටේදී දැන් කිසියම් දේශපාලනික වෙනසකුත් නේ පහුගිය අවුරුද්දේ මේ රටේ වෙනවා. මේ රටේ බහුතරයක් මිනිස්සු සෑහෙන බලාපොරොත්තුවකින් අලුත් නායකත්වයක්, අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් පත් කරගන්න. ඒකට විවිධ හේතු තියෙනවා නේ. හැබැයි මේ කොවිඩ් එකත් එක්ක සෑහෙන කාලයක් දැන් ඒකත් එක්ක ගැටෙන්නත් සටන් කරන්නත් වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ගැන කොහොමද අපි කතා කරන්න ඕන? තවදුරටත් මිනිස්සු කාවද උඩ විශ්වාස කරන්න ඕන? මේ ප්‍රශ්න ලොකුවට තියෙනවා නේද සභාපතිතුමා? ඔව් දැන් එකක් තියෙනවා ආණ්ඩුවක් පත් කළා පැය 24න් වැඩක් කරන්න බෑ. ඕමෙත් එක දවසෙන් හැදුවේ නෑනේ. ඒ වගේ දේවල් තියෙනවා. එහෙම වුණාට අපේ තාම ඉන්නේ දේශපාලනේ පරණ කට්ටියනේ. මේ පක්ෂෙන් මාරු වෙනාට පක්ෂෙන් මාරු වෙනා අර බොරුව කියනවා මේ බොරුව කියනවා. අවුරු වෙනස් වුණාත් එතන එකම කට්ටිය. එතකොට ඒ කියන කතා බලුවොත් කරන්න පුළුවන් දේවල් කියන්නේ නැහැ නේ. බැරි වන්නේ කියන්නේ. අපේ වෛද්‍යවරු මේ තත්යකට හොඳ වෛද්‍යවරු ඉන්නේ ඒ උනත් දේශපාලන කියන හැටි වැඩ කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලෝ ඇත්ත කතා කරන්න බෑනේ. වහලා දාලා හරියන්නේ නැහනේ. මේකට මුහුණ දෙන්න ඕනේ, මේකට පිළමක් හොයන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. දැන් පිළියම් දෙන්න හඳුන්කුරු වෙන්න දුකුන්න ඕන තරම් පොලිසියෙන් කියන අපි අල්ලනවා කියලා නෑනේ. ඉතින් මොකද ඒක ළඟන්නේ? ඒගොල්ලන්ට ජීවත් වෙන්න ඕනේ. කොරෝනා වෛරස් එක බෝයි කියලානේ බය. ඒකයි. කුඩු ගහනවාද කංජ ගහනවාද අපි දන්නේ නැහැ. ඒ වගේවත් තියෙනවා. ඉතින් රූපවාහිනිය බලන්නේ වෙයි අරක බලන්නේ වෙයි. ඉතින් හැමදාම කියන්නේ මේ අපි කරපු පරම්පෝරියනේ. සම්පූර්ණය ඇරෙන්න මොකුත් නැහනේ. ඇත්ත කතා කරන්නේ නැහනේ. අපි බෙල්ල ගහලා ගියොත් අපි ඉතින් කතා කරන එකයි වෙන්නේ. තවදන්නේ උදේට රේඩියෝ කියන කෝල්ස් කරන මිනිස්සු එක මිනිහ 10 පාර වුණා කතා කරනවානේ. හැමදාම කතා කරනවා. හැමදාම තමන්ගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති මිනිහෙක් නැහැ. අපි රැයට ඉතින් ඔය නිවුස් එහෙම බැලුවහම නම් ඉතින් මේ මාධ්‍යවල හරි මොකුත් නැහැ. ප්‍රශ්නකුත් නැහැ. ඒක තමයි වෙනස ඉතින්නේ. මම කියන්නේ මේ කාලේ විතරක් නෙමෙයි. ඒ කාලෙත් එහෙම තමයි. මේක කවද්ද වෙනස් වෙන්නේ නැත්තම සෝපත අපි දැන් ආණ්ඩුපත් කරනවා, ආණ්ඩු වෙනස් කරනවා නේ. එහෙම මිනිස්සු එක එක ක්‍රියාමාර්ග ගන්නවනේ ඇත්තටම. නේ? හැබැයි මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ නේ ඇත්තටම. ඇයි එහෙම වෙන්නේ ඇත්තට? මොකක්ද හේතුව? මහත්තයා ඍෂි මහත්තයන් අහන්න ඕනේ. මේ මිනිස්සු අර කාවද විශ්වාස කරන්නේ? ඒකනේ අනේ ගැටලුව තියෙනවා ඊළඟට නේ. දර ඔතමත් කිව්වා වගේම දැන් වෛද්‍යවරයම අදහසක් දක්වනවා කියලා නේ මිනිස්සු හිතනවා. හැබැයි ඒකට දේශපාලන අධිකාරියෙන් එහෙම ලොකු ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා ඊට පස්සේ හිතනවා. දැන් හොඳට වැඩ කරගෙන යන වෛද්‍යවරු සමාජ වෙනින් තැන්වල යනවා. හේතු තියෙන්න පුළුවන්. හැබැයි ජනතාවට ඒක හරියට පැහැදිලි වෙන්නේ නැහැ. ඒක අවිශ්වාසෙත් එක්ක තමයි මිනිස්සුන්ට ඉන්න වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ විශ්වාසය ගොඩනගන්න පුළුවන් එකම ක්‍රමය ආයි පාරක් මම පසුබිමක් කරගන්න අපි මේ සාකච්ඡාව ආරම්භ කරපු හැටි පංචශීලයේ පිහිටුවීම කියන එක. මේ මහත්තයා හොඳට ලස්සනට කතාවක් කිව්වා සුදත් මහත්තයා. ලෝකෙම වැඩිපුරම බණ දේශනා කරන රට තමයි ශ්‍රී ලංකාව. අහන කොටසත් ශ්‍රී ලංකාව. මෙහි විතරක් නෙමෙයි මහත්තයා ඕනම පිටරටකට ගියොත් බෞද්ධයා channel එක තමයි සීලම දෙනා ටියුනින් කරගෙන ඕනම වැඩක් කරන්න. ඒගොල්ලන් ගෙදර වැඩ කරනවා. හැබැයි බෞද්ධ channel එක දිගටම යනවා. හරි? ඒක තමයි ඇත්ත. ඇයි ඒකේ කිසිම හරයක් එළියට එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ පළවෙනිම සහ එකම හේතුව තමයි ඒ දේශකයන්න් වහන්සේලා හුඟක් දුරට අර 220ක් සීල නෙමෙයි. උපසම්පදා සීලයක් නෙමෙයි මම කතා කරන්නේ. පංචශීලයේ පිහිටුවලා යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවද නැද්ද කියන ප්‍රශ්නේ අපි ඇසිය යුතුයි. ඉතින් අර විශ්වාසය ගොඩනගන්න පුළුවන් මහත්තයෝ විශ්වාසවන්ත කෙනෙක් ඒ ගැන ප්‍රකාශ කරොත් පමණයි. හරි? නැත්තම් ඉතින් අපි අර පුරුදු පරිදි අවුරුදු 72ක් කරපු දේ ඡන්දයක් ආවහම කතරයක් ගහනවා. හරි? ඉතින් අපි ඒක මේ අලුත් යුගයකටයි අපි යන්නේ. හෙට උදා වෙන අලුත් යුගයක්. ඒ යුගය අපි වෙනස් කරන්න ඕනේ.
ඡන්ද ක්‍රමය සහ පවා මම ඉල්ලා සිටිනවා. ජනතාව කියන්න ඕනේ ඒකට හරි ලකුණක් දාන්න. කතිරයක් නෙමෙයි. කතිර කියන්නේ වැරදි. හරි කියන්නේ ඒක තමයි යන්න ඕනේ මග හෙට යන්න රට. ඒක නිසා එතනින් අපි පටන් ගන්න ඕනේ. ප්‍රශ්නයක් ඉතුරු වෙනවා කියන අපි විශ්ව විද්‍යාලයටනේ විවිධ අවස්ථාවලදී විවිධ අය විශ්වාස කරලා තියෙනවා. බොහොම අහිංසක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ තියෙන නේද? ආර්ථිකය පිළිබඳව, රට පිළිබඳවනේ, දේශප්‍රේමය පිළිබඳව බොහොම සංවේදී තැන්වලදී මිනිස්සු ඒක අල්ලගෙන විශ්වාස කරනවා. එබැවින් ටික කලක් යනකොට ඒ විශ්වාසය අපේ නැති වෙනවා. මේක කොහොමද නෙවෙයි. අපේ වැරද්දක්ද මේ නැත්නම් ඒගොල්ලන්ගේ වැරද්දද? කාගේද වැරද්ද? කාටවත් අපේවත් ඒගොල්ලන්ගේවත් කියලා කියන්න එපා. මේක අපේ රටේ ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. ඒ තමයි යම් කිසි දෙයක් දුන්න එක්කෙනා තමයි යම් කිසි දෙයක් ලැබෙන්නේ. ඉතින් අත්‍යවශ්‍ය දේ බඩගින්නනේ. හරි? ඉතින් කතාවට කියනවා හඳෙන් හාල් හරි ගෙනල්ලා කුසගින්න නිවනවා කියලා. අන්න විශ්වාස කරනවා. හරි? ඒක හරිද වැරදිද කියලා එතෙන්දි බලන්නේ නැහැ. හරි? රුපියල් මට මතකයි මම මේව වැඩි මතක තියාගන්නේ මම ටිකක් වෙනස් පුද්ගලයෙක් කියලා ඉතින් මම මේ ටීවී එකක්වත් නිවුස් පේපර් එකක්වත් බලන්නේ නැති මහත්තයෙක් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් ඒ කියන ගමන් මට මතක් වෙනවා මේ පාන් ගෙඩිය රුපියල් මොනදනේ 3.50ට ගියා. ඊට පස්සේ ඒ විදිහටම නැග්ගුවා බොහොම කෙටි කාලීනව. ඉතින් අර 3.50ට කතිරයක් වදිනවා. ඒක තමයි අපි වෙනස් කරන්න අපිට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපි සීලම දෙනා අර පිහිටුවේ තැම්පත් වුණොත්. එතන ඉන්නකොට මේකේ සත්‍යවාදය තේරෙනවා. මේකේ හරි වැරදිකම තේරෙනවා. හරි? දැන් හිතන්න එපා මේ පාරත් ගා කට්ටිය ඡන්ද පොලට ගියේ නැහැ. අර කැතක අයියෝ I don't want to be involved with them. මට ආස නැහැ ඔයගොල්ලන් එක්ක සම්බන්ධයක් තියන්න. හරි? ඉතින් ඒ සම්බන්ධ තිබ්බත් නැතත් ඡන්ද තියෙනවානේ. ඡන්ද තියලා කවුරු හරි කෙනෙක් දිනවනවා. දිනන්නේ නැහැ. දිනවනවා. ඒ දිනවන කෙනා තමයි අවුරුදු 5ක් කරගෙන යන්නේ. ඉතින් ඒක අපිත් ඔය කොච්චර කවුරු මොනවා කිව්වත් අපි මහා අකුසල කර්මයකට අපි ඔක්කොමලා සාදුකාරයක් දීලා තියෙන පෙරාත්මක. හරි? ඒ අකුසල කර්ම කොයි හරියද උනේ? දන්නේ නැහැ. දැන් මම වෙනකොටම මතක් කරලා දුන්නා පොඩි හාමුදුරුවෝ ජයාජයවදන මහත්මයා ඇත්ත වශයෙන්ම කියලා තියෙනවා සානංශ මට මේ වික්‍රමසිංහ පවුලේ දේශපාලනය කරන්න හොඳ පුත්‍ර රත්නයක් ඕනේ කියලා. ආන් මහත්තයාට කතා කරාලු. අනේ හාමුදුරනේ මට නම් බෑ කිව්වා. ඉතින් මල්ලේට දුන්නා. ඔන්න දැන් එතුමා මේක ගත්තා නම් එදා අන්න කර්මය වැඩ කරන හැටි. හරි? මේක වෙනස් ස්වභාවයක්. හරි මං කියන්නේ ඉන්න කට්ටිය හොඳ නැහැ. ඒක මගේ වැඩක් නෙමෙයි. උන මට ඔක්කොමලා හොඳයි. ඔක්කොමලා නරකයි. ඔක්කොමලා මධ්‍යස්ථයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරි? මොකද මං කිසිම දේශපාලන පක්ෂයකින්වත් ආණ්ඩුවකින්වත් ඒගොල්ලන් දෙන දෙයක් බලාපොරොත්තු වෙනකොට මගේ බඩ පුරවගත්තේ අම්මටයි තාත්තටයි පින් සිද්ධ වෙන්නේ. හරි? ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම ඒක නිසා මට ඒක ගැන කියන්න පුළුවන්. හැබැයි හුඟක් කට්ටියට කියන්න බෑ ඒක. මොකද මේගොල්ලන්ග පිටිපස්සේ ගිහිල්ලා හොඳ එකටත් නරක එකටත් මධ්‍යස්ථ එකටත් ඔව් සර් yes sir 3 bags full sir. ඕක තමයි අපේ රටේ කතාව. ඒක නවත්තන්න ඕනේ. සංඛ්‍යාමේ මහත්තයා ඕකේ අනික් පැත්ත තමයි වෙලා තියෙන්නේ අද වෙනකොට හැමෝම මේ දේශපාලඥයෙක් පිටිපස්ස ගියේ නැත්තම් වැඩක් කරගන්න බෑයි කියන එකේ අදහස කිඳා බහැලා තියෙනවා. නැත්තම් කිසි දෙයක් කරගන්න බෑ කියන එක. ඒක බොරු නෙමෙයි. ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත. දැන් එතන තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ලනු දෙන මිනිස්සු ඉන්නවනේ. ඒ ලනු දෙන මිනිහා දෙනවනේ හොඳටම ලනුව කරන්න පුළුවන් මිනිහා තමයි දිනන්නේ. ඉතින් මේ ශරය එහෙමම ලනු දීපු එක්කෙනෙක් තමයි දින්නේ. ඒ එතන තමයි අපි එන්න ඕනේ ඇත්තට. මොකද ඒක අර මිනිස්සුන්ව ගුණා කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවනේ මුලා කරනවට වඩා ගුණා කරන්න පුළුවන්. ඒ தත්වෙට විකුණන්න පුළුවන් නම් තමන්ව අලෙවි කරගන්න පුළුවන් නම් හරි වැරදි නෙමෙයි. අලෙවි කරගන්න පුළුවන් නම් එතන තමයි මේ තමන්ගේ ජයග්‍රහණය. එක්කෙනෙකුට ඒක කණ්ඩායමකට චෝදනා කරන්නත් බැරි ඔබතුමා කියපු දෙයම තමයි නේ. ඒ කියන්නේ
අපිට මේ මොහොතේ නොහැකි වෙලා තියෙනවා සාමාන්‍ය මිනිස්සු විදියට අපේ වැඩ ටික තනියෙන් කරගන්න. ඒකට දේශපාලඥයන් එකතු වෙලා මේ සිස්ටම් එකක් හදලා තියෙනවා. හන්දියට ලයිට් එකක් දාන්නවත් පාරටනේ තාර ටිකක් දාන්නවත් ළමයට ඉස්කෝලේ යන්න උනත් දුවව කසාද බඳින්න උනත් දේශපාලඥයෙක් පිටිපස්ස අපිට යන්න සිද්ධ වෙනවා. ඒ සිස්ටම් එක ඒගොල්ලෝ හදලා ඒක නඩත්තු කරනවා. ඒක උඩින් ඉඳන් ඒක පල්ලෙහා මට්ටමටම ගිහිල්ලා තියෙනවා. පල්ලෙහා මට්ටමේ තමයි ඔය දාමරි කියන්නේ ඔක්කොම ඇති වෙලා මෙතනදී මේ චණ්ඩින්ට ඡන්දෙ දීලා චණ්ඩින් ඕතන්ටපත් කරලා චණ්ඩින් තමයි වැඩි මිනිස්සු ගන්න පුළුවන්. දැන් ගත්තත් චාමික මහත්තයා දැන් අපි ගියොත් ඡන්දයක් බලන්න මං හිතන්නේ මං චාන් මහත්තයා ළඟට ඇවිල්ලා ගියයි කියලා මට ඡන්ද ටිකක් දෙන්න කියලා. මොකද චාන් මහත්තයාට මිනිස්සුත් එක්ක ඒ වගේ ආශ්‍රයයක් නැහැ. හැබැයි කවුරු හරි මිනිස්සෙකුට ගියොත් පාතාල මිනිහෙට කිය මට ඉන්නවා බජාරකාරයෝ 1000ක් විතර. මං මේ ඡන්ද 10ම අරන් දෙන්නම්. එතකොට දිනවන්නේ කියලා. එතකොට ඒ වගේ මිනිස්සුන්ට තමයි අර ලොකු මිනිහක් ගිහිල්ලා ඡන්ද ඉල්ලන මිනිහත් ගිහිල්ලා අවනත වෙලා පින්චෙන්ඩු වෙලා ඡන්ද ඉල්ලන්නේ මට කීයක් හරි ගන්න පුළුවන් නම් මේ මෙච්චර වටින්නවනේ මෙච්චර පිරිසක්. අන්න එතන තමයි යන්නේ මේ. නේද ඒක හරියට හරි සවතුන ඇත්තනෝ දැන් අපි මාධ්‍යවේදීන් විදිහට මේ සොත් මහත්තයා අපිට විවිධ අවස්ථාවල දැන් ටෙලිෆෝන් කෝල් එනවානේ. ඔබතුමා අරයව දන්නවනේ මෙයාව දන්නවනේ අපිට මේක පොඩ්ඩක් කරලා දෙන්න පොලිසිය මහත්තයට කතා කරන්න. ඉතින් අපි කියනවා අපි අනේ එහෙම සම්බන්ධයක් අපේ නැහැ කියලා. අපේ සභාපතිතුමා එහෙම අපිට උගන්වලා නැහැ. අපි උම ස්වාධීනව මේ රස්සාව කරගෙන ඉන්න කට්ටිය. අර ඒක තමයි මේ සමාජයේ තියෙන ආකල්පය ඒක තමයි. දැන් බලන්න චාමික මහත්තයා මයිත් කතා කරගෙන හිටියේ අපි ඒ කාලේ Wi-Fi ගැන කතා කරා. හරිද? දැන් මේ තුමාගේම සහෝදරයා තමයි ඒක මේ අපේ රන්ලි ක්‍රමසිංහ මහත්මයා. Wi-Fi ගැන කතා කරා මිනිස්සු hina වුණා. චුයින් ගම් දෙනවා බ්‍රේස්ලට් දෙනවා කිව්වා hina වුණා. හරි? ඒ සැරේ මොනවද ටැබ් දෙනවා කිව්වා hina වුණා. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද මම දැක්ක කියලාම තියෙන ඉස්සල්ලාම කියලා තියෙන්නේ එන අවුරුද්ද ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා ඩිජිටල් තාක්ෂණයට යන්න. ඒ ක්‍රමයට අපි ලෑස්ති වෙලා ඉන්නවද කියලා. අද වෙනකොට ඔතන කොච්චර යනවද කියලා අපි දැක්ක දැන් කවුද කට්ටියක් ගිහලා කන්දක් උඩ ඉඳගෙන මේ ළමයි පිරිසක් කිව්වා නේද අපිට පේන්නේ නැහැ කියලා. තව තැනක ගිහිල්ලා ගහක් උඩ නැගලා මොකද උපවාසයක් කරා නේද? ටැංකියක් උඩ සමාන ටැංකියක් උඩ. හරිද? ඊට පස්සේ ඩේටා ආණ්ඩුවෙන් කවදාවත් නිකන් ඩේටා දෙන්නේ නැහැ. අද ගැලුවොත් චාමික මහත්තයාගෙත් මගෙත් අපි සියලු දෙනාගේම ඩේටා ගිහිල්ලා ඇති සභාපතිතුමා අහස උසට ගිහිල්ලා ඇති. ඩේටා වලට යන මුදල්. දැන් මේ ඩිජිටල් තාක්ෂණයට කිසිම පියවරක් අරගෙන ලෑස්ති වෙලාවත් මේවා කරනවා කියලාවත් දීලා නැහැ. ඉතින් මං කියන්නේ දැන් ඒ වෙලාවේ මිනිස්සු මං කියන්නේ ඒක නේ මුලා කරන්න පුළුවන් තැන කොහොමද කියලා ඉස්සරහ දැක්මක් නැත්තම් අදට බඩ පුරව ගන්න දෙනවා නම් මොනවා හරි එකක්. ඒක හිතනවා අනිත් පැත්ත හිතන්නේ. මොනවද එක්තර ඕක වෙලා තියෙන ඩිජිටල් තාක්ෂණය ගැන දන්න කට්ටිය නෙමෙයි ඕක ප්‍රකාශ කරන්නේ. ඒක ලොකු වරදක් තියෙනවා. ඕන එකක් කියන දේශපාලනත් ඕක කියන සල්ලි වේදන් කරනවා. මොකද්ද වෙන්නේ? නැහැ. ඊට පස්සේ තමයි තාක්ෂණයක් නැහැ. කම්පියුටර් එකක් නැහැ. මේ පාර ඡන්දේ මේ පාන්නේ ඊට පිට පාර ඡන්දේ ඡන්ද කොන්සල්ස්මා කිව්වා ඩිජිටල් නැති හින්දා අපිට ඡන්ද රිසල්ට් දෙන්න බැරි නේ ඒකයි පරක්කුනේ කියලා. පරක්කු වෙච්ච වෙලාවේ. හොඳට මතකයි මේ මහත්තයා කිව්වේ. හරි. මේ තාක්ෂණය කොහොමද කරන්නේ? මේ වේදාන්න. මිනියන් 15ක් යනවලු ඒක කුළුණක් දාන්න මේ ඔක්කොම මිනිස්සේ කව කරා ගන්න කාර්යයන්දනේ. මම කියන්න අපේ යෝග මොකන්ද පොල් ගහයල මට ටෙලිෆෝන් කරලා කිව්වා ඒක කට්ටියක් අපේ තියෙන 3G වෙනස් කරලා 4G එක හයි කරන්න පුළුවන් කියලා. මොබයිල් කට්ටිය. මම ආ කියලා. ඒවරම් තිබ්බා. ඊළඟ ආවේ නැහැ. ස්මාරකයේ පස්සේ ආවලු. කිලෝග්‍රෑම් 120කට බර වැඩි බඩු ගෙනවලු. අපේ ගුටි කට්ටිය ඉන්නන්නේ බෑ කියලා තියෙනවා. මේව අලුත් බඩු. ඊට පස්සේ දැන් මේක වෙනස් කරන්න හදන. දැන් මල්ලක තියෙන ඇග්‍රීමන්ට් ඔක්කොගේම ගහපු ඒවා. හයි කරන්නේ මෙතන. 6ක් වෙනම වැඩිපුර. 3කටයි අවසරය දීලා තියෙන්නේ. ඒකත් දෙන්නම්. ඉතින් මේ වගේ මේගොල්ලන් data වලට වැඩි කරනවා. ඒ data නැහැ මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සු කොහොමද වෙන්නේ? මේක මුලා කිරීමක් නේ. අන්න ඒකයි. ඉතින් නොදන්න කට්ටිය ධම්මහම දන්න කට්ටිය මුලා කරන්න පුළුවන්. ඒ සමතල් දැන් ආණ්ඩුවකට වමනාවකුත් තියෙනවා නම් මේක කරන්න. හැම ආණ්ඩුවම විවිධ උත්සාහයන් අරන් තියෙනවානේ මේවට. පොඩ්ඩක් බාධා කරන චාමක මහත්තයා සභාපතිතුමා කියපු එකටම අද පුවත්පත්වලත් කියලා තියෙනවා ජාත්‍යන්තර ඉස්කෝල හැටියට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් සහ ප්‍රයිවට් ස්කූල්ස් පෞද්ගලික සහ රජයේ සමහර ඉස්කෝලවලට විතරයි මේක තියෙන්නේ. මේ පහසුකම තියෙන්නේ. ඉස්කෝලවලට දීලත් නැහැ, හිතන්න කල්පනා කරලත් නැහැ, ක්‍රමවේදයක් යොදලත් නැහැ. ඔක්කොම ටියුෂන් මාස්ටර්ට තමයි මේ වෙලාවේ සල්ලි හොයන්නේ. මොකද ඒ ඇයට ඉගෙන ගන්න විදියක් නැහැ, පහසුකම් නැහැ. කොහොමද ඕ ලෙවල් එකක් තියන්නේ? එහෙම එකක් වුණාම. ඉතින් ඒකත් ඔලේ තියාලා තමයි කතා කරන්නේ. පත්තරේ ප්‍රති වුණා. ඉතින් සභාපතිතුමා තවත් එකක් වෙලා තිබ්බා මට අපේ මේ දන්නා කියන කෙනෙක් කතා කරලා කිව්වා ඒ එතුමියගේ දුව
ඉතාමත් අපේක්ෂාවෙන් හිටියලු ගිහිල්ලා මේක ගන්න මේ උපාධිය ලබා ගන්න. පිරිනමන එක. ඒගොල්ලෝ කිව්වලු උපාධිය දෙන්න බෑ. පිරිනමන්නේ නැහැ. ඔය ඇවිල්ලා කලෙක්ට් කරගන්න කාර්යාලයේ තියෙනවා සාතික අරගෙන යන්න පුළුවන් කියලා. ඒක ලොකු මේ ඒ කියන්නේ ලොකු මේකක්. ඒ කියන්නේ තිබුණු ආසාවක් ඉෂ්ට කරගන්න තිබුණු දෙයක් තමන්ගේ දෙමව්පියන්ගේ ඉදිරිපිට ගිහිල්ලා මේක ලබා ගන්න. ඒ තිබ්බදේ එහෙමම සුන් වෙලා ගියා. ඉතින් ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අර දැන් අර පැණිය ගැන කතා කරනවා. මෙච්චර මුදලක් යන හන්ද පැණි කාර්යාවට මෙහෙම. ඒක දැන් ඒක පරීක්ෂණයක් කරලා දැන් ඔන්න ඒකට අවසරයක් දීලා තියෙනවා. ඉතින් කොවිඩ් එකට දෙන අර බිලියන 10 බේර ගන්න පැණියෙන් ජීවත් වෙන්න හදනවද දන්නේ නැහැ. ඉතින් ඒක අපි කතා කරමු. මම හිතන්නේ අපි තවත් ඉන්නවනේ මෙතන අපේ මේ විද්වතුන් ඉතින් බලමු. කතා කරන්න මාතෘකා සෑහෙන තියෙනවා. අධ්‍යාපනයේ පැත්තෙන් නම් හරි වටින දෙයක් අපේ ගරු සභාපතිතුමත් මේ අපේ නීතිතුමත් සඳහන් කරේ. ඔබතුමාට ඒ පැත්ත අනුරාධපුරයේ පැත්තේ සෑහෙන අත්දැකීම් ඇති. ඒ කියන්නේ අපි දැන් මොන ඉස්කෝලේ ගත්තත් මේ කොළඹ සුපිරි පාසල් වල ගත්තත් ඉතින් ළමයි 40ක් ඉන්නවා නම් උපරිම 25 තමයි ඔන්ලයින් ක්ලාස් වලට එන්නේ. ඒක තමයි ඇත්ත ඉතින්. අනිත් ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? එක්කෙනෙක් කිව්වා වැඩේ පටන් ගන්නවා. අනේ මම පොඩ්ඩක් වෙලාව ගත්තේ. පටන් අරන් සභාපතිතුමා මැද හරි නවත්තනවා. ඩේටා ඉවරයි කියලා. සමහර කට්ටියට ඒක කරගෙන යන්න බැහැලු. ඉතින් පන්තියෙන් භාගයක් කට්ටිය වැටෙනවා. ඊළඟ එන සැරේ එන එක්කෙනා නේද ඔය චාමික මහත්තයා කීපෙකේ මම ප්‍රවේශයක් ගත්තේ. එන සැරේ එන එක්කෙනා ඊළඟ දවසේ නැහැලු. මොකද එයාට කරගන්න විදියක් නැහැලු ටෙලිෆෝන් එක. එතකොට අම්මයි තාත්තයි කවුරු හරි කොහෙට හරි ගියොත් ඒ ටෙලිෆෝන් එකක් නැහැ. එතකොට මේගොල්ලෝ ණය වෙලා ටෙලිෆෝන් අරන් දීලා තියෙනවා. එතකොට ඩේටා වලට ගෙවන්න ඒ විදිහක් නැහැ. මේක නිදහස් ලොකු ප්‍රශ්නයක්. මේ නිදහස් අධ්‍යාපනයේ අර 43 කණ්ඩායමට තමයි වෙන්නේ ඊට පස්සේ. තවත් 43 කණ්ඩායමක තදාගෙන ඉන්නවා. කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය කියන එකනේ සැන්ටෝහන් වන්නේ එතන. ඒ නිදහස් අද වෙනකන් කොච්චර තියෙනවද කියලා සභාපතිතුමා කිව්වා වගේ ඔන්න බලන්න පුළුවන්. මේ වගේ අරුබුදකින් තමයි මේක දරුණුවටම පේන්නේ අපිට. දැන් අත් වශයෙන්ම අපි අපේ ජානකේසික මහත්තයාගේ ප්‍රවේශය ඉතාම හොඳ ප්‍රවේශයක්. විශේෂයෙන්ම දැන් මේ රටට ආදරය කරන පිරිසක් ඕනේනේ. රටට ආදරය කරන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෝ කියලා නමට කිව්වට වැඩක් නැහැ. රටට ආදරය කරන්න ඕනේ. දැන් ඔබතුමා සභාපතිතුමා ගැන වික්‍රමසිංහ පවුල ගැන කියලා ඔබතුමා මෙතුමාට ලැබිච්ච දේ මල්ලිට දායාදලා දුන්නා කියලා කිව්වේ. ඇත්ත වශයෙන්ම එතුමාගේ තියෙන ඥාණය ඒක එයාට තමයි සූටබල් කියලා එයා දෙනවා. එතනින් ඉඳන් ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පළවෙනියටම අධ්‍යාපන ඇමතිය හැටියට මොනතරම් සේවාවක් කරලා තියෙනවද මේ ලංකාවට? මට වඩා ඔබතුමා දන්නවා ඇති. මට වඩා ඉදිරියෙන් ඉන්නවා දේශපාලන ඔබතුමා. කවුද ඒව අයිලි කරන්නේ? මං ගිය සැරේ ආවිල්ලා අපේ සභාපතිතුමා ගැන කිව්වා මේ පළවෙනියට ලංකාවට ටීවී පෙන් ගෙනාපු කෙනා කියලා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට යෝන් පැත්තට ගත්තාම ජාතික තරුණ සේවා සභාව චන්ද්‍රලේඛා කියන ගායිකාව දැන් තමයි ඔය සුපර්ස්ටාර් ස්ටාර් මේ ස්ටාර් කියලා ඉන්නේ. කොහොමද ආවේ? කොයිතරම් රැකියා හම්බුණාද? මේවා ගැන කවුද කතා කරන්නේ? මෙන්න මේක තමයි කෙලේ ගුණ නැතිකමට තමයි ලංකාවට මේ ඔබතුමා කියපු අපිට සෝබාධර්මයෙන්ම මේ ව්‍යසනවල ඔක්කොම එන්නේ. සත්‍යයට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔක්කොටම ඕනේ බඩ අත ගහන්නයි ඔළුව අත ගහන කට්ටියට තමයි කැමති. හැබැයි බඩ අත ගහන ඔළුව අත ගහන කට්ටිය ගාව සත්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම දැන් අපේ සභාපතිතුමා එක්ක මම පළවෙනිටම සම්බන්ධ වෙනවා චාමික. 1995 හරි 94 හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය අරගෙන අනුරාධපුරයට ගිය වෙලාවේ. එතන සෙනඟ පිරලා යන්න බෑ ඔබතුමා සහභාගී වුණාද මම දන්නේ නැහැ. මම සමා වෙන්න ඕනේ මේ දේශපාලන නෙවෙයි මම කියන්නේ මම අර තත්ත්වේ කියන්නේ. රූපවාහිනිය රෑ ප්‍රවෘත්ති යනවා ප්‍රාදේශ සභා වාහන දෙකක් තුනක් කැබ් පෙන්නලා මෙච්චරයි සෙනඟ ආවේ කියලා. පස්සේ එතකොට හිටපු චන්ද්‍රබණ්ඩාර ඇමතුමාට කියලා තියෙනවා මේ tall guy who was doing the video get that guy and bring the tape කියලා. මම ඔබතුමාගේ ජනහඬේ ඇවිල්ලා වාඩි වෙලා එකට එඩිට් කරා මතකද ඔබතුමාට? එදා හවස ජනහඬ මේක තමයි. අපේ කියන්නේ පක්ෂේ නායකතුමා එයා දැක්කා එතන. එයා ඒ සෙනඟ තුල තව කැමරාකරු කොච්චරද හිටියා මහ ඇමතුමාගේ කැමරාකරු හිටියා ඔක්කොම හිටියා. එතකොට උතුරුමැද පළාත් සභාවේ ජී.ඩී. මහින්ද සෝම හිටියේ. ඉතින් එහෙම විෂන් එකක් තියෙන්නේ. ඒකම දැන් ඊට වඩා මම කිව්වොත් දැන් විශේෂයෙන්ම ගත්තොත් අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපනයට තමයි තැන දුන්නේ. දැන් අපේ සුගත් මහත්තයා කිව්ව ටැබ් කතාව. ඒ කවුද ගෙනාවේ? එතකොට ලැප්ටොප් මේ පරිගණක කවුද ඉන්ට්‍රොඩියුස් කරේ? චාමික කියනවා.
ඒ ඔක්කොමටම වැඩිය තුමා සමිත මේ පවුලෙන් සංස්කෘතියට වෙච්ච දේ ගා කට්ටිය දන්නේ නැහැ. ඒ අරමුදල අවුරුදු 40කට ඉස්සෙල්ලා තාත්තට පින් සිද්ධ වෙන්නයි ඒක පටන් ගන්නෙ. හරි? ඔය ට්‍රයැන්ගල් එක එන්නේ එතනයි. කල්චරල් ට්‍රයැන්ගල් එක. හරි? ඒවා පිටරට පවා මම දැනුවත්වම කනින්හැම් ඒ ආකියොලොජිස්ට් හරි? ඒ නේපාලේ හරි සොයා ගන්නවා ළඟදී ඇත්තටම සිදුහත් කුමාරයා ඉපදෙන තැන කවුද ෆන්ඩින් කරන්නේ ලංකාවෙන් අපේ ආකියොලොජිස්ට්ලා තුන් කෙනෙක් ජූනියර් ආකියොලොජිස්ට්ලා එක්ක කනින්හැම් මහත්තයා හොයාගන්න. ඒවට මුලක් මේ උත්තරීතර උදවියයි. ඒව ගැන සාකච්ඡා කරන එක නෙමෙයි අපි එතෙන්ට යන්නේ කොහොමද කියලානේ අද අපි ඉන්නේ. ඒක ඇත්ත. දැන් මමත් ඇත්තට කියන්නේ නැද්ද මේ චාමික මහත්තයා කිව්වා වගේ ඒ වෙලාවේ කිව්වනේ බ්‍රේස්ලට් වෙජින්ගම ඉදමු කියන්නේ. ඩෙනිම් ගහලා කොම්බරට මිනිස්සු බස්සනවා කිව්වනේ. ඒලා මිනිස්සු hina වුණානේ. ඇත්තටම අද ගොවියට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් එතනට ගිහිල්ලා කියනවා ඉස්ලාම් අධ්‍යාපනය දෙක දැන් මේ ආණ්ඩුව වුණත් බලන්නේ මම දැක්කා. කෙලේ රම්බුකල්ල මහත්තයත් ප්‍රකාශයක් කරලා තියෙනවා කෘෂිකාර්මික ආර්ථිකයක් ගොඩනගන්න හදන්න. ඒක තමයි ඒ වෙලාවේ කිව්වේ ඒ විදිහට. ඒ අපේ මිනිස්සු ඉනාවනේ ඒක අනිත් පැත්තට කරකවලා ගැහුවා. හැබැයි ඒ ගොවියා පොහසත් කරේ නැත්තම් චුයින්ගම් බ්‍රේස්ලට් ගන්න එතනට කිව්වේ දැන් අර තැනම තියාගෙන හිටියොත් ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් අද කෘෂිකර්මයට මොනවද වෙලා තියෙන්නේ? දැන් අපි ඔක්කොම ගොවි වෙන්න ගිහලා හැමෝම මේ වගා කරනවා. හාමුදුරුවෝත් වගා කරනවා. හැමෝම වගා කරනවා දැන්. වගා කරලා දැන් මෙතනින් තමයි කියන්නේ මෙතන අතරමැදියෙක් එපා මෙතන මේක තමයි කරන්න ඕනේ කියලා. දැන් එතනට තමයි අනිත් මේ බටහිර රටවල් වල එහෙමනේ තියෙන්නේ. මම හිතන්නේ අපි ජනකේතසිංහ මහත්මයා ඇමරිකාවේ ඉතිරිය සෑහෙන කාලයක් ඔක්කොම දන්නවා මේ වට තමයි ගොඩ නැගුණේ. දැන් මේක තමයි මම කියන්නේ පටු අදහස් ඉස්සරහා බලන්න නැතුව ඉදෙන්නටාට කාල බීල ජොලි කරලා හිටියොත් එහෙම වැඩේ මිස් වෙනවම තමයි. ඊට පස්සේ රවට්ටන්නත් ඒ ආයව ලේසි. දැන් අපේ සාක්ෂණතාවය කොච්චරද 92ක් අනුගණක් තියෙනවනේ. තිබ්බට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකම සුගත් මහත්තයා දැන් මේ කොරෝනා වෙලේදී අගමැතිතුමා කතා කරලා අපේ කියන්නේ හිටපු අගමැතිතුමා නිකන් മന്ത്രിවරයෙක් වැටියට ගිහිල්ලා ඉන්න වෙලාවේ මොකද්ද කිව්වේ ටෙස්ට් කියලා කිව්වා. මුල් අවස්ථාවේ මම ඇත්තටම මේ ඍජු මහත්තයා මම ඇත්තට දේශපාලයෙන් මම නමක් නොකිය කියන්නේ මේ යථාර්ථය පැත්ත. නායකතුමා ගැන කියලා ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයා හරි වෙන කවුරු හරි ගැන තියෙනව නෙවෙයි. අපි මහ ජනතාව හැටියට කොහොමද ඊළඟ අවුරුද්ද යනවනම් මේ අපිට දෙන මේ රැවටිලි සහ මේ අපේ පටු මේ කෝණයකින් බලන්න අරකයි කියන එක තමයි ඇත්තට මම කිව්වේ අපි බොහොම බලන්නේ හරි එදාට ජීවත් වෙන කතාවක්. ඒක නේ අපි දේශපාලඥයන්ගෙන් රටේ ඕනම කෙනෙක් අපේ රටේ නායකත්වයෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් කරන මිනිස්සු විශේෂම දැන් අර මෙතුමත් ඒ ගැන කියපු හින්දා මම අපේ අත්දැකීම් එක්ක කියන්නම්. අපි පෞද්ගලික ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ වගේ කාලවලදී අපි දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම ඡේදයකම කොවිඩ් සම්බන්ධයෙන් තමයි කිසිම ඉලක්කයක් තිබුණේ. ඒ වගේ අපිත් hina වුණා මේ දෙවෙනි රැල්ල කෙනකම් මේ බලන් ඉන්නේ කියලා. මිනිස්සු එම කිව්වා. අපි දෙවෙනි රැල්ල ආවා. ඒකට අපි ටිකක් කල් තියා සූදානම් වෙන්න ඕන අවශ්‍යතාවය ඉතින් ටිකක් ඒක ටික ඉදිරිය දකින්න ඕන කාණකදී එහෙම ටිකක් නිර්මාණශීලී වුණොත් තමයි මේ ප්‍රශ්නට අපිට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන නිසා ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි පොඩක් එතනට එමු එහෙම නැහැ. කියන්නේ මේ කොරෝනා සම්බන්ධයෙන් සභාපතිතුමනි දැන් මේ මොහොතේ රටේ ප්‍රශ්න ටිකක් තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක මේ ඔය ආදාහන භූමදාන කතාව ටිකක් අනවශ්‍ය අන්තයකට අනවශ්‍ය තැනකට යොමු වෙන ආකාරයක් අදටත් පේන්න තියෙනවා. මේක තාමත් අපිට සමාජයක් විදියට නිසි ආකාරයෙන් විශ්න ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම ඉතා කැමති මේ විවෘතව මේ සාකච්ඡා සභාවට මේ ප්‍රශ්නේ යොමු කරන්න. මොකද මේ ආගමික පැත්තෙන් කොහොම අත්දැකීම් තියෙන අපේ විද්වතුන් මේ සාකච්ඡා සභාව තුළ ඉන්න නිසා මේකට මොකක්ද ඇත්තටම අපි කරන්න ඕන සභාපතිතුමනි? මේක අපේ රට විතරක් තියෙන ප්‍රශ්නකුත් නෙමෙයි. කොවිඩ් කියන්නේ මේ රටේ ප්‍රශ්නයක් විතරකුත් නෙමෙයි. අනිත් රටවල ආගම ධර්මය අදහන බොහෝ දෙනා ඉන්නවා. හැබැයි අනිත් රටවල මේ ප්‍රශ්නේ විසඳගෙන තියෙනවා. හැබැයි අපිට තාමත් ඒක බැරි වෙලා තියෙනවා. අද නේද දෙනවා කියලා තීරණය. ඔව් දෙනවා කියලා නම් කියලා තියෙනවා. ඒ කියන්නේ අමාත්‍යාංශයේ විද්වත් සභාව යොමු කරනවා කියලා තියෙනවා තීරණය. දැන් මහා පෙරදිග රටවල් තියෙනවානේ. ඒක කරන්නේ කොහොමද? ඒවත් මුස්ලිම් අය ඉන්නවනේ. ඒවත් එක්කෙනා දෙන්න නෙමෙයිනේ. ලක්ෂ ගණන් කෝටි ගණන් ඉන්නවද සෙනග? මේ ගියාම කොහොමද කරන්නේ? බෑග් වල දානවද බලනවද අරකට මේක? බෝඩ් ටේබල් එකට එනවද? මන්නට පස්සේ ඉෂ බීජ ඒක කරන්න ඕනේ. දැන් දේශපාලනිකයන්ගේ මීටින් එකක් කිව්වොත් නෑ ඒක කරමු කියලා ඒක කරනවා කියලා වෛද්‍යවරයා. ඊළඟට අනික් එකක් කියනවා බෑ කියලා.
මේක නෑ මේක ගැසට් කරලා හරියට කරන්න ඕනේ නේ. දැන් මම දැක දවස් 25ක එක්කෙනෙක් ඉන්නවා කොහොලද කොහෙද? නාචරකාර. කවුරුත් නෑ ගෙනින්. කොච්චර කල් තියද්ද? නැවතතර අවිශ්වාසය තමයි ඊට පස්සේ ගොඩනගන අපිට මොහොම නරක අත්දැකීම් ටිකක් නේ අපේ අතීතය තුළ තියෙනවා. මම කැමතියි අපි පොඩ්ඩක් ඍෂි මහත්තයාගෙන් සොත්මත පටන් ගමුද වැඩේ. මොකද දැන් අප මුස්ලිම් භක්තිකෙක් විදියටනේ පොඩ්ඩක් නිකන් අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද ඒ කියන්නේ ඔබතුමාලාගේ පාර්ශවයෙන් බලාපොරොත්තු වෙන මොන වගේ දෙයක්ද? ඇයි ආදාහනයට විරුද්ධයි කියලා කියන්නේ? ඇයි භූම දානය අවශ්‍යයි කියලා කියන්නේ? ඒක අපිට තේරෙන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව්. දැන් ඉස්ලාම් දහම අනුව අපි සර්ව බලධාරී අල්ලාහ් තාලාව තමයි විශ්වාස කරලා අපි ජීවත් වෙන්නේ. එතකොට අල් කුර්ආනයේ මම ගෙනල්ලා තියෙනවා. අල් කුර්ආනයේ තමයි අපිව ගැබ් වෙලා තියෙන්නේ. එතනින් එහාට අපිට එළියට යන්න බෑ. කුර්ආන තුල තමයි අපි ජීවත් වෙන්න ඕනේ. ඒ කියලා තියෙන කරුණ අනුව. ඒකම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන්ගේ වදන් වලට. හැබැයි දැන් අපට ඉස්ලාම් දහම මේ කුර්ආන් හදීද් වලින් එනවා කූඹියෙක් හරි පුච්චන්න බෑ කියලා. මේ කවුද අපේ ජානක මහත්තයා සභාපතිතුමනි කූඹියෙක් හරි මිනිස්සෙක්ට අපේ මුස්ලිම් භක්තිකයෙක්ට පුච්චන්න බෑ. එතකොට අපිට අපි මෙතෙක් අපි මරුණාට පස්සේ භූමි දාන තමයි කරලා තියෙන්නේ. එක කාලයක් අර මම හිතන්නේ සෞදියට යන්න ෆ්ලයිට්ස් එහෙම නැති කාලේ ෂිප් නැව්වලින් ගියා. අනේ එතකොට සභාපතිතුමා මිය ගියොත් එහෙම අර කෆන් කරලා ඉවර වෙලා කෙලින්ම මේ දානවා මුහුදට. ඒ හැරුණුකොට මේක පුච්චන එක කොහොමත් කරන්නේ නැහැ. හරි කරන්නේ නැත්තේ අපේ විශ්වාසය ඇවිල්ලා අපි දැන් අපි භූමි දාන කරලා දැන් වුණත් හරි අපේ තියෙන කනත් කියලා බැලුවොත් ඒ අපි පස් වෙනවා. අපි සභාපතිතුමා පස් වෙලා එක භූමි දාන කරපු තැනේ 1000ක් ලක්ෂයක් කියලා තමයි ලෝක අවසානය වෙනකොට නැගිටින්නේ. එතකොට අපේ විශ්වාසය තමයි අපි ලෝක අවසානයේදී නැවත අපිව නැගිට ඕන. අපිට ආත්ම නැහැ. ඒ නැගිට්ටවට පස්සේ අපි කරපු පව් පින් දෙකම බලලා අපි පව් කරලා තිබුණොත් අපි අපායට යනවා. ඒ අපාය කියන්නේ ගින්දර. ඒ ගින්දරට දාන්න පුළුවන් ਸਰව බලධාරී අල්ලාහ් තාලාට විතරයි. මෙන්න මේ විශ්වාසය තුල තමයි අපේ අය මේකට කැමති නැත්තේ. ඒක පැහැදිලිව ඒක ආගමික විශ්වාසය. හැබැයි මහත්තයා ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට නිකන් අහන්න කියන එකේ. කවුරු හරි කෙනෙක් හදිස්සි ගින්නකින් නැති වුණොත් මොකද වෙන්නේ? එයාගේ තෝර පව් නෑ මෙහෙමනේ. යාවුල් හක් එතකොට සලකන්නේ මෙහිමයි. ඔව්. අල්ලාහ් තුමා ඒ යාට ඒ මේක දුන්නා. දඬුවම කියලා නෙවෙයි ජනක මහත්තයා ඒක එයාට පින පව අනුව ලැබිච්ච දේ. ඒ නියමය. හරියට හරි. ඒ කියන්නේ අපි ඉපදෙනකොට පුපුරලා ගියානේ පාකිස්තාන. එතකොට ඒ වගේ කෙනෙක්. දැන් එතකොට අපේ ගිය අෂ්රෆ් මහත්තයා පුපුරලා ගියා. එතකොට දැන් අන්න ඒ වගේ දැන් ගින්දර කෙනෙක් නැතුනේ. එතකොට එයාගේ පවක් දෙය කරලා තියෙනවා. මෙහෙමයි. අත්ත වශයෙන්ම අපිට කියන්න බෑ ඒක පවක් කියලා. ඇත්තම කිව්වොත් ඒක එයාගේ දැන් ඉපදෙනකොටම අපේ මරණය නිත්‍යයිනේ. ඒක හැමෝටමනේ. ඔව්. එතකොට ඒ තුලින් එයාගේ මරණය මෙහෙම වෙනවා කියලා ඒ ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ තුලින් වෙච්ච එකක්. නමුත් ඒවා රයානේ එකක් දෙකක් සිදුවීම්නේ තියෙන්නේ අපේ සුගත අර කෆන් කළා අර සුදු අන්දලා දානවා වගේ. දැන් මෙවැනි දෙයක්ත් එතකොට ඒකට ඉඩක් තියෙනවා කියන එක. මම කියන්න ආවේ දැන් ඔබතුමා කියවන්නේ මුහුද යනකොට හදිසියෙන් නැති වුණොත් එතකොට ඒක බෙරියල් එකක් කරන්න පුළුවන් at sea. බෙරියල් at sea ඒ දවස්වල. දැන් ඒක කරන්නේ. එතකොට that is point. ඒ කියන්නේ ඒක possible කියන එක. එහෙමනම් මේකයි ඒක අතරේ මේක ඇවිල්ලා පුච්චන එකක් නේ කරන්නේ. ඒ පුච්චන එක දහමෙන් මම ඒකනේ කිව්වේ අපිට කූඹියෙක් හරි පුච්චන්න බෑ කියලා. එහෙම අපේ දහමෙන් කියලා තියෙනවා. අපිට බෑ ඒක කරන්න පුළුවන් ਸਰව බලධාරී අල්ලාහ් තාලාට විතරයි. එහෙම ඒ කියලා තියෙනවා. මම අහන්නේ ඇහුවේ මට පොඩ්ඩක් ඒක හරි ගැස්සොත් ඒ කියන්නේ ඒ තැන්වල අනුව ඒ කටයුත්ත සිදු වෙනවා නේද කියන එක මම අහන්න හැදුවේ. දැන් මුහුදේ මැරුණොත් කරන්න බැරි නම් දැන් මේක මේ විදිහට බෙර කරන්න with all respect. අනිත් පැත්තට කරන්න ඒ වගේ සිටුේෂන් එකක් ආවොත් කොවිඩ් වගේ then you have to do this නේද කියන එක. ඒක මම අහන්නේ. there is no alternative. දැන් මම පොඩ්ඩක් කිව්වොත් මධ්‍යස්තව හරි ඔබතුමා කියපු සියලුම දේ මම අහලත් තියෙනවා. අදත් ඒක තවත් වැටහීමකට උදා වුණා. ඒ වෙමින් ගමන මම හිතන්නේ අපි ඉස්ලාම් ජාතිකයන්ට ඉස්ලාම් ආගම හැටියට කර්තව්‍යයක් කරගෙන ආවා නම් ඒක කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. හරි? කොවිඩ් වලින් ඇත්තටම
ඒ විෂ බීජය නැවතත් පිට වෙනවද නැද්ද කියන එක තමයි මේ මෙඩිකල් ටීම් එකක් ඒක ගැන කියන්න ඕනේ. ඒගොල්ලන්වත් කියනවා එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේක නිකන් අර මහත්තයා කිව්වා වගේ පිට රටවල් වල යුරෝපයේ හැමතැනම burial is allowed. Right? 192 countries. Right? This is exactly what I'm saying. Right? ඒකම නිසා මම කියන්නේ මේක නිකන් බුරු ජාතිවාදයක් කරගන්නේ නැතුව හරි අවසර දෙන්න ඒගොල්ලන්ගේ ආගමේ හැටියට ඒක මේව කරන්න. දැන් ඒක කියන ගම මම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක්ගේ පුතෙක්. මගේ පියා වස් 14ක් පැවිදි වෙලා මහත්තයෝ අපවත්ත කෙනෙක්. මට කිව්වා ඇල්බර්ට් ඉදිරිසිංහ මහත්තයාගේ. හරි මට කිව්වා මට කිව්වා පුතා when you light the fire just walk away. Don't even come to collect my ashes. මගේ අලු ගන්නවත් එන්න එපා. හරි? ඉතින් ඒක තමයි මේගොල්ලන්ගෙත් වෙන්නේ අර පස් වලට යන්නේ. ඒක පුච්චලා පස් වෙනවා. මේක කාලීනව පස් වෙනවා. අපි මේ සියලු දෙනා මෙතන ඉන්න සියලුම දෙනාත් මේක නරඹන සියලු දෙනා මුළු ලෝකවාසී වෙන්නේ එච්චරයි. ඉතින් ඒකට ඉඩ දෙන්න ඒ තමාගේ කැමැත්ත උඩ මහා ඕක කලබලයක් කරගන්න එපා. ඒක තමයි they are trying to make it big politicizing. Big issue. So you shouldn't allow them No. to make it sort of to that level, to that extent to make it Fair politicized. enough, fair enough. And to them to get a different slant to it. Yeah. ඇත්ත හැබැයි අර මම කිව්වේ if it's required ඒ කියන්නේ මම කියන්නේ එහෙම situation එකක් ආවොත් ඒක කරන්න පුළුවන් නේද කියන එක. අපි මුස්ලිම් ජනතාව අපිට අවුරුදු 1000කට වැඩි ඉතිහාසයක් තියෙනවානේ ලංකාවේ. ඔව්. ඒ ඉතිහාසයට අපි ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ රටේ අපට ආවේ ඔක්කොම තනිකර පිරිමි අයනේ ව්‍යාපාරිකයෝ යුනානි වෙදකම්. එතකොට යුදෝපදේශක කියලා තමයි කියන්නේ. එතකොට ඒ කාලේ හිටපු රජතුමන්ලා අපිව ආපු කට්ටියව යවන්න නැතුව කාන්තාව සරණ පාවල දීලා තමයි අවද අපි ජාතක වෙලා ඉන්නේ. අපේ ඇඟෙත් මේ ජානවලත් සිංහලලේ දුවනවා. ඒක අම්මා සිංහල. හරි හැබැයි ඒකට අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රට ඉන්න සියලුම බෞද්ධ සිංහල ජනතාවට. හරි ඒක අපේ යුතුයකමක්. එතකොට දැන් ඒ තුලින් එනකොට කවදාවත් මේ දහස් ගාණක් හිටපු එකේ කවදාවත් මුස්ලිම් මිනිස්සුන්ගේ අර 1915 ඒකත් අර විදේශක බලපෑමකින් තමයි යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇතු වෙච්ච එක තමයි පාස්කු එක. දැන් පාස්කු එකත් යන්නේ වෙන පැත්තකට. දැන් ඊ ලංකා නිවුස් එක ගිය සතියේ තිබුණා ඩොලර් මිලියන ගාණක් ගහලා තමයි ඕක මේ 4-5 දිනකෝ 10 දිනකෝ සෙට් කරලා ගහපු එකක් කියලා ඊ ලංකා නිවුස් එකේ දාලා තිබුණා. දැන් ඒක කිව්වොත් දැනගන්න පුළුවන්. ඒකේ සත්‍යතාවය නම් මම දන්නේ නැහැ. හරි. සත්‍ය හෝ නැත ඒගොල්ලන් චැලෙන්ජ් කරනවා. හරිද? ඒගොල්ලන් චැලෙන්ජ් කරනවා සභාපතිතුමා. අපිව ගන්න ජනාධිපති කොමිෂන් එකට අපි එලි කරන්නම් කියලා. ඉතින් ඒක අපි ඒ පැත්තට යමු. හැබැයි මම අවංකවම කියන්නම් මෙන්න මේ කුර්ආනය මම ගෙනාවේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය ආව මොකද මේකේ ප්‍රශ්නයක් තිබුණා මේකේ මේ හැබැයි කුර්ආනයේ තියනවාද පුට්ටක් බාධා කරන්න කුර්ආනයේ තියනවාද මේ ආදානය කරන්න බෑයි කියලා. ඔව් ඒ කියන්නේ භූමි දානය කියන එක තියෙන. ආදානය කරන කතාව නෙවෙයි භූමි දානය. ඒක තමයි එන්නේ. ඒක නෑ. ඒක නිසකෙවම කරන්න ඕනෙමයි කියලා තියනවාද කුර්ආනයේ. මොකද ඒක චැලෙන්ජ් කරන එක මම කියවලා නෑ කුර්ආනයේ. මම දන්නවා. මම ඔබතුමා ඒ හරිම කාලීන ප්‍රශ්නයක් ඇව්වේ. මේක මම දැක්ක මාධ්‍යවලුත් ඇවිල්ලා සමහර අය නොදන්නා කමින් අහනවා අපේ යුතුයකමක් තියෙනවා අපි කරපු ලොකු වැරද්දක් තියෙනවා සුගත් මහත්තයා. අපිට වගකීම තමයි සභාපතිතුමා සොරබලදා තාලා අපිව මේ ලොවට අපිට ජීවත් වෙන්න ජායක ලැබිලා තියෙන්නේ ඉස්ලාම් දහම මොකක්ද කියලා දැනුවත් කිරීමක් කරන්න. අපි ඒක කරේ නැහැ. අපි කරේ නැහැ සුගත් මහත්තයා. දැන් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. සුගත් මහත්තයාත් සෑහෙන දුර දැන් හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මේ TNL එකටයි අපි සභාපතිතුමා හලාල් ප්‍රශ්නෙන් පස්සේ ලොකු අවබෝධයක් ආවා. ඉතින් අපි ඒක කරපු නැති නිසා තමයි අද මේ ඔක්කොම ප්‍රශ්නේ. මොකද දැන් ඔබතුමා පන්සිල් පදය ගැන කියන පංචශීලය ගැන කියන්නේ. ඒ පංචශීලය වගේම තමයි ඉස්ලාම් දහමේ පන්සිල් පදයක් අපේ පංචශීලය එනවා. පංචශීලය. ඉතින් ඒ වගේ මේක දහමක් තුල යනවා නම් අපි දෙගොල්ලෝ අතර කවදාවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද මම දැක්ක සනත් අපේ ක්‍රිකටර් ජයසූරිය. එයා ඉඳලම තියෙන අවුරුදු 10ක්ද 15ක්ද මුස්ලිම් ගෙදරක.
මේ මතකදී ඔබතුමාලා දකින්න ඇති. දැන් මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා. මම ඊයේ සාරානන්ද පිරිවෙන්නේ අපේ නායකහා මේ කවුද පණ්ඩිත හමුදුරන් වහන්සේ බැහැදකලා මේ හෙට ප්‍රෝග්‍රෑම් එකට මෙහෙම යනවා. මට පොඩ්ඩක් අදහස් උදස් දෙන්න කියලා මට ඒකෙන් අනුශාසනාවක් අරගෙන එනකොට මට උන්වහන්සේ කිව්වේ මම රිස්සි මහත්තයා මම කාටගස්තිගලේ අහවල් ගමේ මගේ තාත්තා මුස්ලිම් ජනතාවත් එක්ක ඉන්නේ. හැබැයි මාව අඳුරන්නේ නැහැ මම පැවිදිකමට මේ ඇවිල්ලා ඉන්නේ. මම අපේ හැමෝම හෙට ගිහිල්ලා මං අහවලාගේ පුතා කිව්වොත් ඔයාලට මොනතරම් සැලකිල්ලක් දෙයිද? මේ මාව මේ ඉහළෙන් පිළිගනීවි කිව්වා. ඉතින් ඕක තමයි ඇත්ත. මේ ඇත්ත අපි තුරුල් කරගන්න නැතුව මෙතන මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේ ඔක්කොම මේ එක එකන වෙන්න පුළුවන් කියන එක. දැන් මේ වෛරස් සම්බන්ධව සුගත් මහත්තයා විශේෂයෙන්ම මේ මලික් පීරියස් මෙහෙම කියනකොට තවත් කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ලෙඩ නිර්මාණය කරපු එකන. ඒ තමයි මේ මහාචාර්ය තුමියක්. හරි. මෙතුමිය හැම වෙලෙම දැන් මේකේ අන්තිමට කිසිම විශ්වාසයක් නැතුව පදනම් විරහිත මේ කිව්වා කියලා කියනවා. ඒ කියන්නේ ඩෙන්මාර්ක් එකේ අර මේ මුගටියෝ ආරම් භූවිධාන කරපු එක ඒවා ජල මූලාශ්‍රිතේ යන නිසා තමයි එළියට ගත්තේ කියලා. නෑ. හරි දැන් මෙතන අපි කිසියම් දුරකට මේක සාකච්ඡා වෙනවා දැන් ආගමික මෙතන පොඩි එකක් තියෙනවා ජාමකාන්ත මටත් එකතු කරන්න මම මේ ඔබතුමන්ලටත් අපි සවතුන දහන්. ඔතන දහම දෙකක් තියෙනවා. දැන් අපේ බුද්ධ ධර්මයේ අපි ගන්නකොටත් අපේ දේශකයන්න් වහන්සේලා සම්බන්ධයෙන් උත් අපේ සමහර කට්ටිය කියන එකක් තමයි සමහරලාට දෙවිදිහකට එකක් අර්ථකථන වෙනවා කියලා. ඒ විදිහට යන අවස්ථාවල් තියෙනවා කියලා. දැන් මෙතන මම කියන්නේ ඒ වගේම තමයි. මෙතන දෙවිදිහකට හෝ වෙනත් ආකාරයකට කණ්ඩායමක් ඉන්නවද විකෘති කළ මේක ඉදිරිපත් කරනවා. නැත්නම් මේකද සමස්තයක් කියලා. අත්ත වශයෙන්ම සුගත් මහත්තයා ඔබතුමා ඇත්තටම මම අගය කරන්න ඕනේ. සුගත් මහත්තයා මේ මෙතනදී මගෙන් අහනවා රිසි මහත්තයා මේ අන්තවාදය තියනවාද කියලා. හරි මම ඉතලාවේ ඇහුවා සභාපතිතුමා මොකද්ද මේ අන්තවාදී? මට ඒක කියන්න. එතකොට ඒක කිව්වොත් මට කියන්න පුළුවන් තියනවද නැද්ද කියලා. එතකොට මම කිව්වා නෑ එහෙම දෙයක් නෑ කියලා. නමුත් අද මම ඔබතුමාට ඇත්ත වශයෙන්ම එදා ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම වැරදි පිළිතුරක් දීලා තියෙනවා. සල්ලි වලට හරි කෙනෙක් මිනිස්සෙක්ව ඝාතනය කරනවා නම් ඉස්ලාම් දහමේ අන්තවාදීටත් එහා. ඒ නිසා තමයි සුගත් මහත්තයා ඒ පුද්ගලයාගේ ඔළුව අපේ භූමි දාන කරන තැනට භූමි දාන කරන්න දුන්නේ නැහැ අපේ මහත්තයා සභාපතිතුමා. ඒක වෙන තැනකට ගෙනියන්න කිව්වා. ඒකත් ලොකු ප්‍රශ්නයක් ආව කොහෙද භූමි දාන කරන්න කියලා. ඒ මාව නේද මතකද? ඒ නිසා එතන ඉඩක් නැහැ. සුයිසයිඩ් එකට ඉඩක් නැහැ. හරි. ඒ නිසා හැබැයි දැන් අපිට ලොකු ප්‍රශ්න එතන එදත් ඔබතුමා කිව්වා මේ තෞහීද් කතාව. මොකද මම මේතුමත් එක්ක හැමදාම මේක සාකච්ඡා කරනවා නෙමෙයි මේක හබ කරනවා මේතුමා කියන දේවල් හරියද මේ අපිට හරිය තේරුමක් ගන්න කියලා. ඇත්තටම එතන සභාපතිතුමා ගැන අපි ලස්සන සාකච්ඡාවක් දැන් යනවා. ඒ අතරතුරම මට මතක් වෙනවා එක දවසක් කෙනෙක් ඔය වගේම හිතපු කෙනෙක් හොඳ තැනකම ආව භූම දාන කරගන්න ඕන කියව හිතපු කෙනෙක් වර්ෂ 1000කට වැඩිය තිබ්බ වෘක්ෂයක් යට මෙයා දැන් ජීවමාන